ඔයාලා රෙකෝඩ් වෙනවා කියලා පොඩි මැසේජ් එකක් එන්නේ ඒකට යස් දෙන්න. හරි. පුතේ ස්ක්‍රීන් එක පේනව නේද මම පුතාලට? ඔව් සර්. අපි ඔහොම බලාගෙන යමු. මොනවා හරි ගැටලුවක් තිබුණොත් සර්ගෙන් අහන්න. හරි. මම පුතාලා මෙන්න මේ වගේ පේපර් එකක් නෙන්නේ. අපි දැන් මේ වගේ පේපර් කරනවා දිගටම. ඒ නිසා ගැටලුවක් නැහැ. උත්තර ලියනකොට ඌමනාවෙන් ප්‍රශ්න පත්‍රයක් ගත්තාම ගොඩක් ඌමනාවෙන් ඕනකමින් ඒ වැඩේ කරන්න. මේවා අපත යන්නේ නැහැ. එතකොට පළවෙනි එක බලන්න ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. අංක 1 හා 2 ප්‍රශ්නවල ඉරියන්දි පදයට වඩාත් සමීප අදහස දෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. දැන් පුතේ මේකට සමීපම අදහස දෙන එක හොයන්න ඕනේ. කියන්නේ ළඟම අදහසක් අර්ථයක් දෙන. ලොකු අක්කා වෛද්‍ය පීඨයට තේරුණු බව ඇසූ තාත්තාගේ හිසේ මලක් පිපුණි. මේක නේද පේපර් එක? ඔව් සර්. හරි. මොකක්ද උත්තරය? ඩැඩි සතුටක් ඇති විය. ඔව් හරියට හරි. අද කතා කරන්න තියෙන්නේ මයික් එක ඔන් කරලා මම අහද්දී උත්තර කියන්න තමන්ගේ පිළිතුරු හරිද වැරදිද බලා ගන්න. හිසේ මලක් පිපුණි. දැඩි සතුටක් ඇති විය. ප්‍රශ්න මේ පළවෙනි ප්‍රශ්නේ පුතේ එහෙනම් උත්තරය 3. උත්තරය 3. පළවෙනි ප්‍රශ්නයට. හිසේ මලක් පිපුණි. මෙන්න මේක සාම්ප්‍රදායික යෙදුම් වලගේ අපි ඉගෙන ගත්තේ මොකක් කියලාද? මෙන්න මේ වගේ ඒවා. හිසේ මලක් පිපුණි. මේවා මොනවද? නිපුණ මේවා මොනවද? ඉංගිවැකි. ඉංගිවැකි. ඉංගිවැකි වලට තව නමක් අපි කියවා මොකද්ද? රූඩි බඳ. රෝඩි හරියට හරි රෝඩි. අන්න එහෙම තුට්ටක් ඒ ගැනත් අවබෝධය තියාගන්න. පේපර් එකට පුතේ මෙන්න මේ රූඩි තමයි සාමාන්‍ය රූඩියක් නැත්තම් ප්‍රස්තාව පිරුලක්. අන්න එහෙම තමයි මුලින් එන්නේ. මොකක් ආවත් ඔන්න ඔය වගේ උත්තරයක් ගන්න ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙන එකක් එන්නේ. අංක 2. ඩිංගිරාලගේ ක්‍රියාදුටු එතන හාමිනේ කෝනිස්සන්ට දැල් දානවා වගේ වැඩ කරන බව පවසමින් දොස් කීවාය. කෝනිස්සන්ට දැල් දානවා. නිෂ්ඵල ක්‍රියාවකදී ඔව් කෝනිස්සොන්ට පුතේ දැල් දැම්මට වැඩක් නැහැ. කෝනිස්සෝ දැල් අස්සේ යනවනේ. නිෂ්ඵල ක්‍රියාවක යෙදේ. නිෂ්ඵල ක්‍රියාවක යෙදේ. කෝනිස්සෝ කියන්නේ ඔයාලා දන්නවනේ කෝනිස්සෝ. ඒකට දැල් දැම්මට වැඩක් නැහැ. චූටිනේ. නිෂ්ඵල ක්‍රියාවල යෙදේ. ඊළඟට බලන්න අංක 3 හා 4 ප්‍රශ්නවල
නිවැරදි අක්ෂර වින්‍යාසයේ සහිත පද පමණක් අඩංගු පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. නිවැරදි අක්ෂර වින්‍යාසය. අකුරු හරියට තියෙන වචන ටික හොයන්න ඕනේ. මොකද්ද ඔයාලට ආවේ? කියන්න බලන්න. ඔන්න මම කියන්නම් චුට්ටක් පැහැදිලි කරන්නම්. දැන් මම දන්නවා මේක අනිවාර්යෙන් වරද්දගෙන තියෙන්නේ. ඔය කතා නොකර ඉන්නේ ඒකයි. මේකේ පුතේ මිශ්‍රණ කියලා පළවෙනි එකේ තියෙනවානේ. මිශ්‍රණ කියද්දින්ම නයන්න වැරදි. මේව ඇහැට හුරු කරගන්න. ඒකේ නයන්න වැරදි නම් ඒක එතනින්ම අයින් කරන්න. ඒක එතනින්ම අහක් කරන්න පැත්තකට දාන්න. දෙවෙනි එකට යන්න බලන්න. ඒකේ උෂ්ණ කියද්දින් නයන්න වැරදි. උෂ්ණ කියද්දින් නයන්න වැරදි. අනිත් ඒවා හරි. එහෙනම් ඒකත් ගන්න බෑනේ. ඒකත් අයින් කරන්න. ඊළඟට පරිගණකය කියද්දින් ගයන්න වැරදි. සර් හතර උත්තරේ. හතර තමයි එහෙනම් උත්තරේ. හතර උත්තරේ. ඒක හරි. දැන් ඕක වැරදි අයත් ඇති. සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රශ්න එනවා. එතකොට මෙව්වට උත්තර ලියන්න නම් මේව ඇහැට හුරු වෙලා තියෙනවා. දැකපු ගමන් නයන්න නෙමෙයි මෙතෙන්ට, ඡයන්න නෙමෙයි මෙතෙන්ට, අන්න ඒක පුරුදු වෙන්න ඕනේ. සමහර මෙවර කණා ගහනවා. කණා ගහන්න එපා ඈ. අංක 4 දූෂණ නිෂ්පාදන රක්ෂණ. අපි ඒක කොහොමද තියමුකෝ? දෙවෙනි එකට යන්න අක්ෂිදාන නිෂ්ඵල සමස්ත. ඔන්න ඔය වචන තුනෙන් මොන වචනේද වැරදි? සමස්ත. අක්ෂිදාන. අක්ෂිදාන මගේ පුතේ හරි. අක්ෂි කියද්දින් හරි, දාන කියද්දින් හරි. සමස්ත. සමස්ත කියන එක තමයි වැරදි. දුව කිව්වා සමස්ත කියන එකේ තයන්න මහ ප්‍රාණ තයන්න නෙවෙයි. හරිනේ. එහෙනම් ඒක අහක් කරන්න. ඒක ගන්න බෑ. අපි හරියකනේ හොයන්න ඕනේ. පුස්තකාල ප්‍රතිඵල අක්ෂරය. ඔය වචන තුනෙන් මොකද්ද වැරදි? ප්‍රතිඵල. ප්‍රතිඵල. හරියට හරි පයන්න මහ ප්‍රාණ වෙන්න ඕනේ. එහෙනම් ඒකත් අයින් කරන්න. හතරවෙනි එකේ මොකද්ද වැරදි? ප්‍රදර්ශන පරණ තීක්ෂණ. කරන. හරන. හරියට හරි පරණ කියද්දී නයන්න මූර්ධද නයන්න වෙන්න ඕනේ. එහෙනම් මේ තුනම අයින් කරා නම් උත්තරේ ඉතුරු වෙනවා. දූෂණ හරි, නිෂ්පාදන හරි, රක්ෂණ හරි. 4ට අංක 1. අපි යමු 5 වෙනි ප්‍රශ්නයට. නිවැරදි අකාරාදී පිළිවෙලට යෙදී ඇති පද පේජය තෝරා යටින් ඉරක් අදින්න. අකාරාදී පිළිවෙල මම පුතාලට මතකද? අයන්නේ සිට ෆ අක්ෂරයේ දක්වා හෝඩියේ අක්ෂර තියෙන පිළිවෙල. අ ආ ඈ ඈ ඊ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඔ ඕ අව් අං ආ කක ගගන සත දජන මතක ඇතිනේ. ඒ විදිහට යන පිළිවෙල බලමු අපි දැන් මේකේ පුතේ විරාගයේ ගම්පෙරළි යුගාන්තේ කලියුගය. ඒක ගන්න බෑ. මොකද්ද හේතුව? කලියුගය කියන එක අවසානෙට තියෙන්නේ. එතකොට බෑනේ කයන්න. කයන්න තියෙන්නේ වයන්නටත් කලින්. එහෙනම් පළවෙනි එක එහෙමම අයින් කර හැකියි. දෙවෙනි එක කොහොම තියන්න? තුන්වෙනි එකට යන්න. වලහා සිංහයා කොටියා මුකටියා. ඒකෙත් බෑනේ. ඒකෙත් වයන්න මුලට දාලා කයන්න මයන්න පිටිපස්සේ තියෙන. එහෙනම් ඒකත් වැරදි. 4 බලන්න. හංසයා පරවියා සැලලීනියා ගිරවා. හයන්න මුලින් ඇවිල්ලා එන්න විදිහක් නැහැනේ. හයන්න තියෙන්නේ අවසානට කලින්. සස සහප සස සහලප සස සහලප අවසානට තියෙන්නේ. එහෙනම් ඒකත් වැරදි. උත්තරේ ඉතුරු වුණා. කුරුණෑගල කුලියාපිටිය පුත්තලම මහව. හදලා බලන්න. දැන් පුතේ ගැටලුවක් ඇති මයි පුතාලට මෙන්න මෙතන මෙහෙම එකක් හොඳට අහගන්න. කුරුණෑගල කුලියාපිටිය එකම අකුරෙන් පටන් ගන්න. දැක්කද? කුයන්නෙන් පටන් ගන්න. එතන පොඩි ගැටලුවක් වුණානේ. එතකොට මයි පුතාලා පුත්තලම මහව නම් ගැටලුවක් නැහැ. ඒ තියෙන පිළිවෙල හරි. පයන්නෙන් පස්සේ මයන්න.
පයන්නේ පස්සේනේ මයන්න තියෙන්නේ හොඩියේ. මේකේ ගැටලුව ඔයාලා කොහොමද බේරගත්තේ? දෙවෙනි අකුරේ හරියට හරි. හරියට හරි. රයන්නට පස්සේ තමා ලයන්න තියෙන්නේ. කුරුණෑගල කුලියා පිටිය. රුයන්නයි ලියන්නයි. රයන්නට පස්සේ තමා හෝඩියේ ලයන්න තියෙන්නේ. එහෙනම් දෙවෙනි අකුර බලන්න. එතකොට හරි. ගැටලුවක් නැහැ නේද? පහට එහෙනම් උත්තරය 2. මම තාලාගේ වැරදි තියෙනවා නම් හරි උත්තරේ සඳහන් කරගෙන ඒවට වැරදි දාලා හරි ඒවට හරි දාලා කොහොම බලාගෙන ඉන්න රතු බෑනෙන් බහුවර්ත බහ්වර්ත පද පමණක් ඇතුළත් පිළිතුර තෝරා යටින් ඉරක් අදින්න. අපි දන්නවා බහ්වර්ත කියන්නේ බහු අර්ථ කියන පදමයි. එකම වචනේ අර්ථ ගණනාවක් තියෙන පද. අපි හොයමු. අංක 6 පළවෙනි උත්තරේ ඔහොම තියන්න. දෙවෙනි එකට යන්න සක්‍ර යහපත් හග්ගෙඩිය. යහපත් කියන එක ගන්න බෑනේ. සක්‍ර හග්ගෙඩිය නම් හරි පොතෙත් තිබුණා මම දුන්නද කොහෙද ඕක? මම දුන්නා නේද පුතේ ඔය එක? මට මතකයි මම ඔහොම එකක් යා කරන්න හරි මොකක් හරි එකකට දුන්නා. යා කරන්න වගේ. ඊළඟට වත මුහුණ තොරතුරු වස්ත්‍ර. වස්ත්‍ර කියන එක ගන්න බෑ. දැන් වතගොත තොරතුරු කියන එක නම් හරි වස්ත්‍ර කියන එක ගන්න බෑ. එහෙනම් ඒක වැරදි. දද කොඩි මෝඩ ජනයා. මොකද්ද පුතේ ওই වචන හතරෙන් ගන්න බැරි? දද කියන්නේ කොඩි වලටමයි. දද කියන්නේ මෝඩ කියන එකමයි. මොකද්ද ගන්න බැරි? ජනයා ජනයා කියන එක ගන්න බෑනේ. එහෙනම් උත්තරේ ඉතුරුයි. උත්තරේ ඉතුරුයි මොකද්ද? කුසුම පුෂ්පය මල කමල. 6ට අංක 1. අපි දැන් යමු 7 වෙනි එකට. 7 වෙනි එකට මෙන්න මේක ඔයාලා මතක ඇති. හරිද? මේක කරන් තියෙන්නේ ඉරියන්දි පදේ ව්‍යාකරණ රීතිය. දැක්වෙන වර්ණය තෝරා යටින් ඉරක් අදින්න කියලා. ව්‍යාකරණ රීති කියන්නේ ව්‍යාකරණ කොටස් පුතේ. අපි ඉගෙන ගත්ත ව්‍යාකරණ කොටස්. යටින් දීලා තියෙනවා. අපි මොකේද මේක අයිති වෙන්නේ කියලා හොයමු. නොදඩව කියන එක. ඉස්සෙල්ලාම කියන්න මෙන්න මේක තියෙන්නේ මොකේද? මොකද්ද මේ පාඩම මොකේද තියෙන්නේ? මොකේද මේක තියෙන්නේ? පරාස නෑ. ඔයාලට මතකද මම ඔයාලට අර කියවන විදිහේ නිවැරදිව කියවමු කියලා පාඩමක් කරා. සමිතියක වාර්තාව කියවන විදිය, එතකොට හිතෝපදේශයේ කවි කියවන විදිය, සද්ධර්ම රත්නාවලියේ තියෙන පාඩමක් කියවන විදිය, සුතිගෝචර ශෛලියෙන් කියලා. ඊට පස්සේ මෙන්න මේකත් එතන අපට හම්බුණා. මොකද්ද මේක? මොකේද තියෙන්නේ? දැන් පෙළපත හොයන නැති වෙලාවට. හොයාගත්තද? පෙළපත ළඟ තියෙනවා නම් පුතේ පාඩම තමයි 12 පාඩම. නිවැරදිව කියවමු. අනු අට පිටුව බලන්න. අනු අට පිටුව. ඒකේ තියෙනවා මෙන්න මේ තියෙන එක. මනමේ කුමාරයා කියන්නේ. එහෙනම් මේක තියෙන්නේ මොන නාට්‍යයද කියන්නේ මට? මොන නාට්‍යයද තියෙන්නේ පුතේ?
මොන මේ නාට්‍ය? මනමේ නාට්‍ය. අනිත් ළමයන්ුත් හොඳට අහගන්න. දන්නේ නැත්නම් ඔන්න මතක තියාගන්න. අමතක වෙලා තියෙන්නේ මම මේක කියෙව්වා. ඔයාලා මතක ඇති. මනමේ නාට්‍ය තියෙන්නේ. මනමේ නාට්‍ය කාගේද? මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර. ඔව් මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයාගේ. හරිද? එතකොට මෙන්න මේිට වැඩිය තව පාඩම් මතක තියාගන්න වෙනවා තව ඉස්සරහට. ඒ නිසා මේවා අමතක කරන්න එපා. අපි බලමු දැන් ප්‍රශ්නය. වහසිබස් නොදොඩව වනචරය. තාගේ මේ වැඩිසෙනග එක හී පහරින් සුණු විසුණු කර දමමි. මනමේ කුමාරයා කියන්නේ වැඩි රජුරුවන්ට. නොදොඩව වහසිබස් නොදොඩව දොඩන්න එපා කියලා කියන්නේ වහසිබස් කියන්න එපා. ඒ කියන්නේ පුරාජේරු කතා. පුරාජේරු කතා කියන්න එපා වනචරය කියලා කියන්නේ. හරි. මොකද්ද පුතේ මේක පූර්ව ක්‍රියාවක්ද? පූර්ව ක්‍රියාවක්ද? නැත්නම් අසම්භාව්‍ය ක්‍රියාවක්ද? නාම විශේෂණක විදික්‍රියාද? සමාස මොකද කියන්නේ? මන්නලිවස විධික්‍රියාවක් කියලා. ඔව් විධික්‍රියාවක්. නොදොඩව කියන්නේ දොඩවන්න එපා මේ අන කරනවා. විධානයක් දෙන්නේ අන කරනවා. නොදොඩව විධික්‍රියාවක්. අපි ඒව ඉගෙන ගත්තා. එන්න යන්න කන්න බොන්න නේද? වාඩි වෙන්න. අන්න ඒ අන කරන දේවල්. ඒ වගේම ඉල්ලි ආයාචන. වහසිබස් නොදොඩව දොඩවන්න එපා කියලා කියනවා. විධික්‍රියාවක්. හරිනේ. එහෙනම් එක විධික්‍රියා පදයකි අංක 7ට උත්තරය 4. 8 වෙනි එක බලමු. සුරවර සැරද විවිසන දෙව් කැලණිපුර. හරි මේ තියෙන්නේ පුතේ සංදේශ කාව්‍යයක එක කවියක එක පදයක්. සුරවර සැරද විවිසන දෙව් කැලණිපුර. කැලණියේ ඉන්න විවිසන දෙවියෝ ගැන මේ කියන්නේ. එයා වැඳගෙන එන්න කියලා බං. දැන් මේකේ පුතේ මට කියන්න මොකද්ද මේ සැරද කියන එකේ ක්‍රියාව? ඔයාලා මොකක් කියලාද ලීවේ? නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ පිළිතුර සපයා නැති බවයි. මොකද්ද ලීවේ? ආශිර්වාද හරි ආශිර්වාද ක්‍රියාවක්. සැරද කියන්නේ පුතේ සැර දේවා කියන එක. සැර දේවා. සුරවර සැරද දෙවියෝ පිරිවරාගෙන ඉන්න විභීෂණ දෙවියෝ කැලණියේ සැර දේවා කියලා කියන්නේ ආශිර්වාද ක්‍රියාවක්. දැන් මෙතන අර ආශිර්වාද ක්‍රියාවත් එක්ක එන හර්ෂ ආදී ලකුණ නැත්තම් විස්මය ආදී ලකුණ ඉරකිදිතකි මෙතන නැහැ. ඒ නිසා මම පුතාලා පටලව ගන්න ඇති. මෙතන අර සංදේශ කවියක් නිසා එව්ව දාලා නැහැ. දැන් සාමාන්‍යයෙන් ආශිර්වාද ක්‍රියාවක් කියන්නේ මම සුවපත් වෙම්වා, නිදුක් වෙම්වා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, භංග වේවා. අන්න ඒවනේ. ඒ වුණාට මේකත් ආශිර්වාද ක්‍රියාවක්. එහෙනම් 8ට අංක 1. 9ට යමු. අංක 9 හා 10 ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අදින්න. හරිම ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. ಜಾති නාමයකින් මොකද්ද පුතේ ಜಾති නාමයක් කියන්නේ? ඔන්න මට තෝරලා කියන්න. මිනිස් කියන එක. මිනිස් පෙළ පොතේම තියෙනවා මේක. එතකොට ලේසි. මිනිස් කියන්නේ ಜಾති නාමයක්. එතකොට පොත්, මෝඩ, දුටු ගැමුණු ඒවා අපිට අදාළ නැහැ. පොත් කියන්නේ ද්‍රව්‍ය නාමයක්. මෝඩ කියන්නේ ගුණ නාමයක්. දුටු ගැමුණු කියන්නේ සංඥා නාමයක්. පැහැදිලි නේද? ඔන්න මම ඉතුරු ටිකක් කිව්වා. අංක 10.
සංඥක අක්ෂරයක් නොයොදුණු වචනයක. දැන් මම පුතාලා නමය. මතක ඇති. ඔව්. මොකද්ද උත්තරේ ගියේ මේ සචින්ත පුතේ? සලඹය. හරි. දැන් ඔන්න ඕම් වරද්දගෙන තියෙනවා. අනිත් අය මොනවාද උත්තර තියෙන්නේ? එළුවා එළුවා එතකොට සචින්තකගේ ළමය උනේ කොහොමද? දැන් ඔය අහන්නේ ඔය බෝඩ් එකේ පේනව නේද? ඔය අහන්නේ මෙන්න මේ සංඥක අකුරු. සංඥක අකුරු කියන්නේ හෝඩිය අර කෙරවලේම තියෙන අකුරු ටිකනේ. ගා ජ ද දා ගජර දා ව. ඔන්න සංඥක අකුරු පහ. ගජඩ දබ. ගජඩ දබ. අර කෑල්ලක් එල්ලෙන්නේ. මේ සංඥක අකුරු. දැන් ඕක එන්නේ මේ අකුරු පහ. ගජඩ දබ එදින්නේ නැති වචනයක් තියෙන එක හොයන්න ඕනේ. දැන් පුතේ ළඹේ කියන එකේ සංඥක බයන්න තියෙනවනේ. අබ බයන්න. එතකොට සතින්ද පුතා ඒක උත්තරේට එන්නේ නැහැ. හදිස්සියට උත්තර හොයන්න එපා. වරදිනවා. හොඳ කල්පනාවෙන් මම හොයපු එක හරියටම හරියද කියලා නිශ්චිත කරගන්න. සුවඳ කියන එකේ මේ සංඥක දයන්න තියෙනවා. අඟල කියන එකේ ගයන්න තියෙනවා. එළුවා කියන එකේ හැබැයි එළුළු යන්න ඒක හෝඩියේවත් නැහැ. හෝඩියේවත් නැහැ. අපි ඕක ඊළඟ වෙන විදිහ පස්සේ කතා කරමු. එළුවා කියන එක එහෙනම් පුතේ සංඥකයක් නොයදුණු යෙදිච්ච නැති වචනේ තමයි. හරි ඒක පුතේ නිවැරදි කරගන්න එළුවා කියන උත්තරය එන්නේ. 11ට යමු. මහා ප්‍රාණ හයන්න බෙද්ද යන්න තියෙනවා. ඒ කියන්නේ ජ ඊළඟට කයන්න ක තියෙනවා. අක්ෂරය යෙදුණු වචනේ බැගින් ලියන්න. මට පුතේ මේ මහා ප්‍රාණ ජ යෙදුණු වචනයක් කියන්න. ඔයාලා ලියපු වචනයක් කියන්න. වැරදුනාට කමන්නේ බාන්න කියන්නකො. ලියලා නැද්ද? දහම් ලියුවද? සජය හරි. හරි. ඒක හරි. සජ්ජායනාව. 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 ඒ වචනේ හරි. වෙන වචන ලියලා තියෙනවා නම් සර්ගෙන් අහන්න. ස්කන්ධ පුතේ ආය පාරක් කියන්න ඇහුණේ. ස්කන්ධ ස්කන්ධ. එහෙමද කිව්වේ? ඔව් සර් බෑ නෑ පුතේ ස්කන්ධය කියන්නේ දෙන්නේ නෑ. මෙන්න වචනේ සජ්ජායනාව. සජ්ජායනාව. ඔයාලට පේනවද පුතේ මේ ලොකු කරන්න ඕනද? පේනව නේද? සජ්ජායනාව. ඔන්න සජ්ජායනාව. හරිද? ස්කන්ධය කියලා පුතේ ලියද්දී ස්කන්ධය. ඒකට එන්නේ නැහැ. ස්කන්ධය. ස්කන්ධය එහෙම ලියන්නේ. ස්කන්ධය කියද්දී පුතේ ජායන්න මේක සජ්ජා ජායන්න නෙමෙයි මේකේ શબ્දය. ජායන්න શબ્දය. ස්කන්ධය කියද්දී ජායන්නක් කියවෙන්නේ නැහැ. ඒ නිසා ඒක වැරදි. සජ්ජායනේ ඔන්න මම එකක් කිව්වා. වෙන උත්තර ලියලා දෙනවා මම අහන්න. නැත්තම් හරි දාන්න විදිහක් නැහැ. හරි තව එකක් අහනවා නේද? මහා ප්‍රාණ කයන්නේ. පුතේ කියන වචනයක්. ලේඛනය ලේඛනය. සෞඛ්‍ය. සෞඛ්‍ය. සංඛ්‍යාව
මොකක් අවසාන ක්‍රියාව? තමන්ගේ එක හරිද කියලා බලන්න හරියටම හරිම ලේසියි නේද පුතේ? එක වචනේ ගානේ ලියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ওই මහත් ප්‍රාණ කුරුලෙන් ඔහොම අහනවා. ඊළඟට 12 හා 13 ප්‍රශ්න වල හිස්තැන්ට සුසු ආඛ්‍යාත පදය තෝරා යටින් ඉරක් අදින්න. දැන් කාට හරි තේරෙන්නේ නැත්නම් මොකද්ද මේ ආඛ්‍යාත පදය කියන්නේ කියලා මම කියන්නම්. ආඛ්‍යාත පදය කියන්නේ වාක්‍යයක අවසානම ක්‍රියාව. ආඛ්‍යාත පදය කියන්නේ වාක්‍යයක අවසානම ක්‍රියාව. දැන් මම ගෙදර යමි කිව්වොත් මම ගෙදර යමි. යමි කියන එක තමයි අවසාන ක්‍රියාව. අපි ඒකට කියනවා ආඛ්‍යාතය. එහෙනම් අපි තෝරමු නුඹලා පාසල් මොකක්ද දෙන්නේ? ගියහු. ගියහු. තොපි නුඹලා හූ කියන්නේ දැන් ගොඩක් ළමයි වරද්ද ගන්නවා මෙව්වා. හුයන්නෙන් අවසන් වෙන්න ඕනේ ගියහු. ගියහු. එහෙනම් ඒක තමයි උත්තරේ. නුඹලා පාසල් ගියහු. ඊළඟට ඔව්හු කියලා ඒත් බහුවචනෙන් තියෙන්නේ ඔව්හු. මට කියන්න ඉස්සෙල්ලා මේකට ඔව්හු කියන්නේ ඔව්හු කියන පදේ මට පොඩ්ඩක් විස්තර කරන්න. ඔව්හු කියන පදේ පුළුවන් ද කාට හරි මේක විස්තර කරන්න? ඔව්හු කියන්නේ මොකද්ද මේක විස්තරයක් කියන්න මේක ගැන. අමාරුයි නේද? ඉස්සෙල්ලා කියන්න මෙන්න මේ ඔව්හු කියන එක අයිති වෙන්නේ මොන පුරුෂයටද? මොන පුරුෂයටද ඔව්හු අයිති වෙන්නේ? ප්‍රථම පුරුෂ. නුඹලා අයිති වෙන්නේ නුඹලා. මධ්‍යම පුරුෂ. දෙකම පුතේ බහුවචන. එහෙනම් මේක ප්‍රථම පුරුෂ බහුවචන නාම පදයක් ඔව්හු කියන්නේ. තරගෙන් ජය ලැබූහ. ලැබූහ. ඔව්හු තරගෙන් ජය ලැබූහ. පහත සඳහන් ප්‍රස්තාව පිරුළු. මේ බලන්න ප්‍රස්තාව පිරුළු කියලා ලියලා තියෙනවා. හරියට ලියලා තියෙනවා නේ. මේකේ හරියට තියෙනවා. ප්‍රස්තාව පිරුළු. සම්පූර්ණ කර ලියන්න. මේක පෙළ පොතේ තියෙන එක. සුබනම් දොරටු පාලකයාට වගේ කියලා තියෙන මොකක්ද? ඔටුනු පැලැන්දුවා වගේ. හරියට හරි. ඔටුනු 13 වෙනි එකේ උත්තරේ මොකද්ද? මොකද්ද මම පුතේ ආය අහන්න? 13 වෙනි එකේ උත්තරේ 13ට ලැබූහ. ලැබූහ. හරි නේද? සුබනම් දොරටු පාලකයාට ඔටුනු පැලැන්දුවා වගේ. ඔටුනු පැලැන්දුවා වගේ. එහෙනම් ඒක ගැටලුවක් නැහැ. ඔටුනු පැලැන්දුවා වගේ කියන එක තමයි පිළිතුරට එන්නේ. හරි නේද? හරි නේද? අපි බලමු ඊළඟ එකේ 14 ඉත්තෑවාගේ ගෙට රිංගුවා වගේ. කවුද රිංගුවේ? සර් උරුලෑව. බබල්ල උරුලෑව නෙමෙයි.
හරි උත්තරයක් ඇහුණා මොකද්ද? කැබැල්ලා. කබල්ලෑවා. කබල්ලෑවා. කැබල්ලෑවා කියලා තිබුණත් හරි. කබල්ලෑවා. උරුලෑවා නෙවෙයි ඈ සචින්ද. සචින්ද මොනවා හරි උත්තරයක් ලියලා තියෙනවා. හැබැයි පොඩි අවුලක් තියෙනවා. කමක් නැහැ ඉතින් හදාගමු. කබල්ලෑවා. පහත සඳහන් පද සඳහා සමානාර්ථවත් පදයේ බැගින් ලියන්න. සමානාර්ථ පද විරුද්ධාර්ථ පද මතක ඇති. උදුල කියලා තියෙනවා. සාමාන්‍යයෙන් උදුල කියන එකේ තේරුම තමයි දැන් ඔයාලා මේකට ඉස්සලා ලියවද කියන්නේ උදුල කියන එකට? ඔව් සර්. මොකද්ද? දිලිසෙන. හරි. තාම මොනවා හරි ලියලා තියනවද? අනිත් අයත් ඒක වෙන්න ඇති කියලා මම හිතනවා. මොනවා හරි දිනන නම් අහන්න ඕනේ. හරි සචින්තගේ උත්තරේ හරි. උදුල කියන්නේ දිලිසෙන. මේකේ තියෙන පුතේ වතුර කියලාද චතුර කියලාද? ඈලම. චතුර කියලා නේද? බලමු. චතුර කියලා නේ. ඔය ඡයන්න තියෙන චතුර. චතුර. මට කියන්න පුතේ සමානාර්ථ පදය. Tell me the similar word. සමාන පදේ කියන්න. චතුර. දහම් මොකද්ද ලියන්නේ? ලියුවේ නැද්ද? චතුර කියන්නේ පුතේ දක්ෂ කියන එක. චතුර කියන්නේ දක්ෂ කියන එක. අපි යමු 16ට. පහත සඳහන් පද සඳහා උපසර්ග පද යොදා විරුද්ධාර්ථ පදයේ බැගින් ලියන්න. මම දාලා මතක ඇති විරුද්ධ පද හදා ගන්නා ආකාර තුනක් ගැන සර් කියලා දුන්නා. තුනක් ගැන. විරුද්ධ පද මෙන්න මේ ක්‍රම තුනට හදාගත්ත හැකි කියලා. එතකොට එකක් තමයි මට කියන්න මොකක්ද එක ක්‍රමයක්? විරුද්ධ පද හදාගන්න. දැන් පට ගාලා මෙව්ව එන්න ඕනේ. එක ක්‍රමයක් මොකද්ද? විරුද්ධ පද හදාගන්න. ඇයි ළමයි මේ ප්‍රශ්නෙම තියෙන්නේ? ප්‍රශ්නෙම තියෙන එක ක්‍රමයක් මොකද්ද? උපසර්ග පදේ ගන්න. ඔව් උපසර්ග පදයක් දාලා විරුද්ධ පදේ හදාගන්න. එක එකක්. එහෙනම් ඊළඟ ක්‍රම දෙක මොකද්ද? දැන් මේවා මම දාලා දැනගෙන ඉන්න බෑ. ඔව් නෝනිපාතය. නෝනිපාතය ඉස්සරහට දාලා හදාගන්න. දැන් හොඳ නොහොඳ නෝනිපාතය ඉස්සරහට දැම්මා. හොඳ නොහොඳ. හරිද? දැන් ඒ වගේ උපසර්ග පද 20කුත් තියෙනවා. මම කියලා දීලා ඇති. පරවස අනුනී දන්නේ දුර්ග අදසු ආදී වෙන්නේ කියලා මම කවියකුත් දුන්නා. ඔව් මොකක් හරි කියනවා මට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. එහෙනම් එක ක්‍රමයක් තමයි නෝනිපාතය එක් කිරීම. අනිත් ක්‍රමය උපසර්ග පදයක් එකතු කිරීම. අනිත් ක්‍රමය වෙනමම පදයක් අන්‍ය පදයක් එකතු කිරීම. වෙනමම පදයක් දානවා. දැන් උදාහරණයක් විදිහට දුක කියන එකේ විරුද්ධ පදේ සැප. කොහෙවත් ගැලපීමක් නැහැ. වෙනමම පදයක්. දුක සැප. හරිද? අපි බලමු මේකේ දැන් වැරදි කියන එකට පුතේ මොකද්ද දාන උපසර්ග පදේ? නිවැරදි. නී උපසර්ගය හරියට හරි නිවැරදි. නිවැරදි. වැරදි නිවැරදි. ඒක තමයි හරි උත්තරය. පැහැ කියන එකට මොකද්ද දාන්නේ උපසර්ග පදේ?
පැහැ කියන එකට මොකක්ද දාන්නේ? හරි මට මේක කියන්න. මම ඔයගොල්ලන්ට උපසර්ග පද ටික දුන්නද? බලන්න කවිස්ක සතින්ද මේ බලන්න දීලා තියෙනවද කියලා උපසර්ග පද ටික. දහම් දීලා තියෙනවද මම උපසර්ග පද ටික? දහම් ඔව් සර්. එහෙනම් ඒ උපසර්ග පද වලින් දාලා බලන්න පද දාලා බලන්න මේ පැහැ කියන එකේ විරුද්ධාර්ථ පදය. අවපෑ අන්න හරි හරියටම හරි. හොඳ ළමෙක් ඈ අවපැහැ. අවපැහැ. දැන් ඔය මේ ඔය වගේ එකක් දාගන්න නම් උපසර්ග පද ටික ටිකක් මතක තියෙන්න ඕනේ. අවපැහැ. අව තමයි උපසර්ගය. ප පර අවස අව. ප පර අවස අව තමයි උපසර්ග පදේ. හරි නේද? ඒක ලේසි පුතේ. ඔච්චර ඒක ගැන හිතන්න දෙයක් නැහැ. එහෙනම් අවපැහැ. අපි යමු 17ට. අංක 17. පහත සඳහන් පද සඳහා තනි පදයේ බැගින් ලියන්න. තනි පද වලට අපි තව නමක් කිව්වා. Do you remember? Do you remember that? What is the other name? තනි පද මොකක්ද අනිත් නම? දැන් රූඩි වලට නම් ඉඟි වැකි කීවා. ඒ වගේ තනි පද වලට තව නමක් කියනවා. ඇයි මතක නැද්ද? ඡත්‍රපද කියලා කීවා. ඡත්‍රපද කීවා තනි පද වලට. දැන් බැරි වෙලාවත් ඔයාලගෙන් එහෙම මෙතන තිබුණා නම් ඔයාලා දන්නේ නැතුව යනවා නේ. මතක තියාගන්න අමතක කරන්න එපා තනි පද වලට ඡත්‍රපද කියලා කියනවා. අපි බලමු. තනි පදේ ලියන්න බලමු. දැන් ලොකු විස්තරයකින් තියෙන වචන කීපයක් අපි එක වචනකින් ලියන්න යන්නේ. ජලයේ ගැඹුරුම ස්ථානය මොකක්ද? සර් පතුල. පතුල කියන්නේ පුතේ ජලයේ ගැඹුරුම ස්ථාන නෙමෙයි ඒක අඩිය. මේක පොතේ තියෙනවා. දියඹ මේ වර සින්දුවකුත් තියෙන්නේ. ඈත දියඹ නැගන රැල්ල මෑත මොකක්ද සින්දුවක් තියෙනව නේද? එතකොට ඈත දියඹ කියන්නේ පුතේ ගැඹුරුම ස්ථානය. මුහුදේ වුණත්, ගඟක වුණත්, වැවක වුණත් දියඹ කියන්නේ ගැඹුරුම ස්ථානය. හරි නේද? දියඹ බයන්න සංඥක. ඒකේ දෙක බලන්න උඩග බව නොමැති. මොකද්ද ලියපු උත්තරේ? චමාසා ජනනි නිදිද? උඩග බව නොමැති මොකද්ද? උඩග බව නොමැති. චමාසා මොකක් හරි නිහතමානී. ඔව් නිහතමානී සචින්ද හරි. නිහතමානී. අපේ නිරෝෂන් ඉන්නව, නිපුණ ඉන්නව, කවිස්ක ඉන්නව. ඒ තුන් දෙනාම මම ඇහැව්වෙම නෑ මොකවත්. චමාසා මොකක් හරි එකට ලියු වෙලා තියෙනවා. ආයෙ බලමු ජොයින් වෙයි. හරි. උඩගු බව නොමැති පුතේ උත්තර දෙකක් තියෙනවා. එකක් නිහතමානී අනික නිර්හංකාර. නිහතමානී අනික නිර්හංකාර දෙකම ලියා ගන්න ඇල ඉරක් ගහලා.
නිහතමානී නිර්හංකාර. නිහතමානී නිර්හංකාර. අපි යමු 18ට. පහත සඳහන් උක්ත පද සඳහා අනුක්ත පද ලියන්න. අපි බලමු ඒවට උක්ත පද ලියන්න. අනුක්ත පද ලියන්න. මං කිව්වා මෙන්න මෙහෙම ලේඛිකාවක් හල් කිරීම ආවොත් එව්වා උක්ත පද වෙනවා. එහෙනම් මේකේ හල් කිරීම අයින් කරන්නයි තියෙන්නේ. මොකක්ද උත්තරය? ලේඛිකා ලේඛිකාවක ලේඛිකාවක ලේඛිකාවක. හරි නේද? උත්තු කියන පදේ උක්තයි. මොකක්ද අනුක්ත පදේ? දැන් මේ වාගේ ඒවා අනුක්ත කරනකොට හල් නයන්න තමයි අවසානට එන්නේ. මාන්න හදන්න. පුතුන් අවක මොකද්ද පුතේ? පුතුන් පුතුන්. හරියට හරි උත්තරේ හරි පුතේ. පුතුන්. චමල්තර කරන්ට් එක ගිහිල්ලා හරි. පුතුන්. හරි. ඊළඟට පුතේ පහත සඳහන් යුගල පද සම්පූර්ණ කරන්න. බලන්න මේවා කොච්චර ලේසි ප්‍රශ්නද කියලා. යුගල පද සම්පූර්ණ කරමු. හයි කියද්දි මොකද්ද දාන්නේ වල? හයි කියද්දි මොකක්ද දාන්නේ? දැන් ඔයාලා දාලා ඉන්නේ නිකන් අර කතාවට නම් කියනවා මේ මට නම් ඔය හයි පයි අල්ලන්නේ නැහැ කියලා. ඒක නෙමෙයි මෙතෙන්ට දාන්නේ. වෙන වචනයක් එනවා. මොකද්ද දාන්නේ? මොකද්ද දැම්මේ? sir ඔව් සතින්ද කියන මට ඇහුන්නේ නැහැ. නිපුණ මොකද්ද දාන්නේ පුතේ? දහම් මොකද්ද දැම්මේ? දහම් කීවෙන එකටද 19 පළවෙනි එක පුතේ. 19 ඒක ලියන්නේ ඔව්. හයි කියන එකේ පුතේ කවුරුත්ම ලියලා නැද්ද යුගල පදය? ජන ලියලත් නැද්ද පුතේ? සචින්දලටත් කරන්ට් එක නැල්ලු නේද? කරන්ට් එක කපනවානේ. මොකද ඒ කරන්ට් එක කපන්නේ? ජනනේ ඉන්නවා, කවිෂ්ක ඉන්නවා, නිපුණ ඉන්නවා, නිරෝෂන් ඉන්නවා, සඳමිත් ඉන්නවා. කරන්ට් එක නැල්ලු. හරි. ඔය ඉන්න කට්ටියට ගැටලුවක් නැහැ. අනිත් අයට රෙකෝඩ් එක හරි දාමු. හරි. ඊළඟට
පොතේ හයි කියන එකේ යුගල පදේ තමයි කවුරුත් ලියලා නැත්නම් ලියා ගන්න. හයි හත්තිය. හයි හත්තිය. හයි හත්තිය කියන්නේ ඇඟේ හයි හත්තිය. හයි හත්තිය. හයි හත්තිය. ඊළඟට බලමු අකා කියන එකට මොකක්ද? අකා. හා ඒක කියන්නකො අකා කියන එක. පුතුන් පුතා මේක අකා මකා. අකා මකා. අකා මකා. අකා මකා. හැදුණු කියන එකට මොකක්ද? හැදුණු වැඩුණු. වැඩුණු හරියට හරි. හැදුණු වැඩුණු. වැඩුණු ඔව් හරි. හැදුණු වැඩුණු. ලට්ට නම් මොනවාද? ඔය අර්ථ නැහැ පද දෙකේ. ලට්ට ලොට්ට. ඔව් ලට්ට ලොට්ට. පද දෙකේම අර්ථ නැහැ. ලට්ට ලොට්ට. ඔන්න තියෙනවා අවසාන ප්‍රශ්නය 20. පහත සඳහන් තේරවිලි කවිය තෝරා ලියන්න. මය පුතාලා මේකට උත්තරේ ලීවද? ඊවස මොකද්ද? කිස්සමහාරාමයේ තිස්සමහාරාමය. ඔහොමම පුතේ පෙළ පොතේ පෙරලා ගන්න අද බැරි නම් හෙට තෝරා පන් යාළු කියන 16 වෙනි පාඩම. පිටුව 123. ඕකේ බලන්න තුන්වෙනි කවිය තමයි ඔය දාලා තියෙන්නේ. විභාගෙට සාමාන්‍යයෙන් ඔහොම ඒව දානවා. තුන්වෙනි කවිය දාලා තියෙන්නේ. ගමක නමකි අට අකුරෙන් යෙදෙන්නේ මෙලක තැනකි පද තුනකින් හැදෙන්නේ. මුලට රජකි අග නිවසකි සංගුන්නේ කිමෙක මෙසක කිව හැකිදැයි බලන්නේ. ගමක අටකි අට අකුරයි. ගමක නමකි අට අකුරයි. තිස්සමහාරාමේනේ. තිස්සමහාරාමය 8යි. මෙලක තැනකි පද තුනකින් හැදෙන්නේ. මෙලක කියන්නේ මෘදු තැනක්, හිත නිවන තැනක්. අර තිස්සමහාරාමයට ගිහිල්ලා ඇතිනේ. ඔය සින්දුවකුත් තියෙන තිස්සමහාරාම පෙරහැරේ කියලා. මුලට රජකි. රජුරෝ තමයි තිස්ස. මුවා පස්සේ ගියේ. දේවානම්පිය තිස්ස. අග නිවසකි සංගුන්ගේ. සංගුන් කියන්නේ හාමුදුරුවෝ වැඩවසනේ නිවසක් නෙමේ. රාමේ කියන්නේ ආරාමේ කියන එකනේ. මෙසක කිව උත්තරේ තමයි තිස්සමහාරාම. දැන් මෙන්න මේකේ පුතේ පළවෙනි දැන් මෙහෙම ඔය පාඩම චුට්ටක් කතා කරන්න යන්නේ ඔහොමම. ඔය 20න් කීයද කියලා දැන් දාගන්නත් පුළුවන්. ඒක පස්සේ හදාගමු. ප්‍රශ්න ඕකේ උත්තරේ මේ ලකුණු ගන්න හදන විදිහ ඔයාලා දැන් දන්නවනේ. බහුවර්ණ උතන ප්‍රශ්න 20ක් තියෙනවා. 20 එක ගානේ ගණන් කරලා හරි ගාන ගණන් කරලා දෙකෙන් වැඩි කරන්න. හරි ගාන දෙකෙන් වැඩි ගන්න තියෙන්නේ. ඕක ඔයාලට හදන්න තේරෙන්නේ නැත්නම් ඔයාලම කියන්න සර් හදන්නම්. මොකද එකක කොටස් සමහර වගේ හතරක් තියෙනවා. ඒක කොහොමද හදන්නේ කියලා තේරෙන්නේ නැහැ. හරිද? සර් ඒක හදන්නම්. ඔහොම තිබ්බුදෙන්. පෙළපොතේ පුතේ බලන්න පළවෙනි තේරවිලි කවියක් තියෙනවා. කොණ්ඩේ නැතිව නිතරම තෙල් ගගා යති. කන්නේ නැතිව සැමගෙන් වියදම් ගනිති. නොදුටු කෙනෙක් දුටුවම සිත කැමති වෙති. මෙතුම් පදේ තේරුවොතින් නුවණ ඇති. මොකද්ද උත්තරය? උත්තරේ මොකද්ද? සර් කොහෙද ඔක තියෙන්නේ? මේ තියෙන පුතේ 124 පිටුව. 124 පිටුව. ඔන්න මම නැවත කියන්නම්කෝ. කොණ්ඩේ නැතිව නිතරම තෙල් ගගා යති. කන්නේ නැතිව සැමගෙන් වියදම් ගනිති. නොදුටු කෙනෙක් දුටුවම සිත කැමති වෙති. මෙතුම් පදේ තේරුවතින් නුවණැති. ඔන්න ඕවට උත්තර ටික තියෙනවා 127 පිටුව. ඒ කියන්නේ එහා පැත්තේ තියෙනවා අවබෝධය. පළවෙනි ප්‍රශ්නේ.
එහා පැත්තේ අවබෝධයේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ඉහත දැක්වෙන තේරවිලි වලට ගැලපෙන පිළිතුරු වරහන් තුල ඇති පද අතරින් තෝරන්න කියලා. මම පුතාලා තෝරලා කියන්න ওই කවියට උත්තරේ මොකද්ද? කොණ්ඩ කැව්. කොණ්ඩ කැවුම. කොණ්ඩ කැවුම හරියටම හරි. කොණ්ඩ කැවුම. ඒක ගැටලුවක් නෑ නේද? දෙවැනි එක කොයි පැත්තෙන් බැලුවත් ඇස පේන්නේ කොයික අසු උනත් දෙකටයි කැඩෙන්නේ. අත් දෙක නැති උනත් පා දෙක තියෙන්නේ මූ නැති වුණොත් මේ මගුලත් කැඩෙන්නේ. මොකද්ද උත්තරය? ගිරය හරියට හරි. කොයි පැත්තෙන් බැලුවත් ඇස පේන්නේ. මම පුතාලා ගිරේ ගෙවල් ඇතිනේ. කිරියම්මලා ගිරියත්තලා කනවනේ. ඔයාලත් කන කට්ටිය ඇතිනේ කන්නේ පාවිත. අර ඇහැවායේ කෑල්ලක් තියෙනවා මේ ගිරේ. හරිද? කොයි පැත්තෙන් බැලුවත් ඒක ඇහැවාගේ පේන්නේ. කොයි කාතු උනත් දෙකටයි කැඩෙන්නේ. ගිරේට අහුවෙච්ච ගමන් මේක දෙකට කැල්ලා යනවා. නැත්තම් දෙකට කැපිලා යනවා. අත් දෙක නෑ. හැබැයි පා දෙක තියෙනවා. ඒ කියන්නේ ගිරේ වුණොම අල්ලන කෑලි දෙක. හරිද? මූ නැති වුණොත් මේ මගුලක් කැඩෙන්නේ. සාමාන්‍යයෙන් පුතේ දානි ගෙදරක මගුල් ගෙදරක මල ගෙදරක උත්සවවලගේ ඔය විත වරදින්නේ නැහැනේ විත ගම් වලගේ. එතකොට ගිරේ අනිවාර්යෙන් තියෙනවා. දැන් නම් ඉතින් ওই ගිර දාලා ගිරේට දම්වැලකුත් දාලා ඉලත් තට්ටුවේ මේ එල්ලලා තියෙන්නේ. ඇයි ඒ තරම් මිනිස්සු විශ්වාසයි. සමහරු එන කට්ටිය විතේ කාලා ගිරෙත් තරම් යන්නේ. ඒකයි මේ ගිරේට දම්වැලක් දාලා ඉලත් තට්ටුවේ මේ එල්ලලා තියෙන්නේ. දැකලා ඇති ඔයාලා. හරි තුන්වෙනි එක අපි කතා කරා 4. වනේ උපන්නේ උණමයි කියන්නේ වනේ ඉපදිලා දස අත වැනෙන්නේ. ජලයේ වතුර බී නිතරම සිටින්නේ ගලේ ඔළුව ගහ නිතරම අඩන්නේ. මොකද්ද උත්තරේ? උත්තරේ හොයන්න චුට්ටක් කල්පනා කරන්න. මොකද්ද පුතේ? දියහොල්මන. දියහොල්මන හරි උත්තරේ හරි. දියහොල්මන කියන්නේ පුතේ ඔය කුඹුරේ ඔයාලා දැකලා තියෙනවද දියහොල්මන? කුඹුරේ මේ ඉන්නක බලන්න සර්ගේ තියෙනවද බලන්න දියහොල්මන? ඔයාලා පෙන්නන්න. ඔහම ඉන්න තප්පරයක් ඉන්න. සර්ගා දියහොල්මනක් තිබ්බොත් හරියටම හරි ඈ. මෙන්න මේක බලන්න. මම කැමරාව මාරු කරන්නම්. මෙන්න මේක බලන්න සර් පෙන්නන්න. මේක ටිකක් මොඩිෆයි කරපු එකක් ඈ. තේරෙනවනේ? ඒක චුට්ට වෙලාවයි. ආයෙ වෙනන චුට්ට වෙලාවයි තියෙන්නේ. ඒ තමයි මේ දියහොල්මන මොඩිෆයි කරපුවා. මේ අලුතෙන් හදපු එකක්. උඩින් වතුර එනවා. වතුර එනකොට ගාන්ටාරයක් වදිනවා. මේ සත්තු එලවන්න හදපු එකක් ඉස්සර. දැක්කද වතුරේ ගිහින් ආයෙ කොම් බෑනවා කියලා ඔය තේරවිල්ලෙන් කියන්නේ ඒකයි. ඔන්න බලන්න ආයෙ මම ආයෙ පෙන්නන්නම්. චුට්ට වෙලාවයි තියෙන්නේ ඒකයි. හොඳට බලන්න මේ ගාන්ටාරේ වදිනවා. උඩින් ඇවිල්ලා වතුර වැටෙනවා. වතුර වැටෙද්දි පාත් වෙනවා. ආයෙ වතුර හැලෙනවා. මෙතන ඇවිල්ලා වැදුන්නේ නැහැ නේද? ඈ පුතේ? වීඩියෝ එක ප්ලේ වෙලා නේද? ඔව් මම ප්ලේ කරන්නේ නැතුව මේ පෙන්නන්නේ. මෙතන මේ ගාන්ටාරේ වාගයක් තියෙනවා. ඒකේ වදිනවා ඇවිල්ලා. සද්දයක් එනවා. ඒකට කුරුල්ලෝ ඉකිලෙනවා. සත්තු යනවා. මෙන්න මේ උඩින් පැත්තකින් ඒ උණ බටේට වතුර වැටෙනවා ඇවිල්ලා.
වතුරේ බරක මේක උඩ යනවා. පාත් වෙනවා. පාත් වෙද්දී වතුර හැලෙනවා. ආයෙ උඩට එද්දී මේක වදිනවා. ඔන්න බලන්න. දැක්කා නේද? ඔන්න මම ආයතනයක් පෙන්නන්නම්. දැක්කා නේද? ඕක තමයි කියන්නේ. මේක හරි මේක නෙමෙයි ඈ. මේකටත් වැඩිය ලස්සනට තියෙනවා තියෙන. දැන් මට හදිස්සියට ඒක හොයන්න බෑ. ඔයාලා බලන්න ඕන ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න YouTube එකෙත් ඇති දිය හොල්මන කියලා. හරි. එහෙනම් අපි ඊළඟට යමු. හරි. බලන්න ඊළඟ තේරවිල්ල. එරන් කුඹේ පිට ඉන්නයි කියාගෙන උනා නිල් වරල පිට දිග හෙලාගෙන කිරි ඇති දෙතන සල්ලු සතකින් වසාගෙන තෝරාපන් යාළු නුවණින් බලාගෙන මොකද්ද? අන්නාසි. අන්නාසි. එරන් කුඹේ පිට ඉන්නයි කියාගෙන උනා නිල් වරල පිට දිග හෙලාගෙන කිරි ඇති දෙතන සලු සතකින් වසාගෙන තෝරාපන් යාළු නුවණින් බලාගෙන. හරි. 6 බලමු. 6 අන්න බලාපන් අත්තක ඉඳලෝලු පපුව පලාගෙන අගනක් මද කාලු කකා ගිය ලෙල්ල රස කර උයාලු අද බැරි නම් හෙට තෝරා පන් යාලු. මොකද්ද? ගොරකා. මොකද්ද? ගොරකා. හැමෝම කියන්නේ ගොරකද? ඔව්. අන්න බලාපන් අත්තක ඉඳලා පපුව පලාගෙන අගනක් මද කාලු කකා ගිය ලෙල්ල රස කර උයාලු අද බැරි නම් හෙට තෝරා පන් යාලු. හරි. ඒකට උත්තරේ ඔන්න ඔහොමම තියන්නකො චුට්ටක් ඈ. ඔකට උත්තරේ ඔහොමම තියන්න. ඊළඟ එකට යන්නකො 7 වෙනි එකට. පටුවාණෙන් කෙටුවා වැනි කොලේ හැටි රතු නූලෙන් ගෙතුවා වැනි මලේ හැටි. තුන් මාස පිරෙන විට කුකුලෙකු විතර ඇති සාර මාසට පැසෙනා ගෙඩි කියන් සකි. මාස 4ක් වෙනවා. මොකද්ද පුතේ? කිරිඟු. ඉරිඟු කරන් ඔව් ඉරිඟු කරල් ඉරිඟු කරල්. 8 අත්ත අගින් සූවිසි මල පිපෙන්නේ නැට්ටලගින් කිරි වැදිලා පැසෙන්නේ ඇටත් පොතුත් නැති ගෙඩියකි බොලන්නේ තෝරහපන් යාළු නුවණින් කියන්නේ මොකද්ද? දෙල් වලගේ ඇට නෑනේ. පොත්ත නම් තියෙනවා. පොත්ත තිබ්බර ඉතින් මේක පොත්තක්ම නෙමෙයිනේ. දෙල්. පොඩ්ඩක් ඉන්න. අත්ත අගින් සූවිසි මල පිපෙන්නේ නැට්ටලගින් කිරි වැදිලා පැසෙන්නේ ඇටත් පොතුත් නැති ගෙඩියකි බොලන්නේ නෑ පුතේ දෙල් නෙමෙයි. මොකද්ද? දෙල් නෙමෙයි. මේකට එන්න ඕනේ ඇටත් පොතුත් නැති ගෙඩියකි බොලන්නේ නැත්නම් ගොරකා එන්න ඕනේ. මේකට ගොරකා. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ අන්න බලාපන් අත්තක ඉඳලෝලු පපුව පලාගෙන අගලක් මතකද කකුල
අන්න ඒකේ පොඩි ගැටලුවක් තියෙනවා බලමු අපි උත්තරේ බලමු. දැනට මේකට දොරකා කියලා මතක තියාගන්න 8 වෙනි එකට. ඔහොම 9 බලන්නකො. පොත්ත උඩින් සුදු පාටට දිලෙන්නේ ඇන්න විටති සරබර හඬ නගන්නේ. ඒ ඇතුලේ පිරිපුන් සඳ දිලෙන්නේ නැට්ට නැති ගෙඩිය තෝරා එවන්නේ. නැට්ට නැති ගෙඩිය. බිත්තරය. බිත්තරේ. විතර බිත්තරේ හරියට හරි බිත්තරේ. දැන් මෙතන ගැටලුව තියෙන්නේ 6 සහ 8 කවි. 6 වෙනි එකයි 8යි. එකක් දෙල් කියනවා එකක් දොරකා කියනවා. අපි හරියටම හොයමු. අන්න බලාපන් අත්තක ඉඳලෝලු පපුව පලාගෙන අගනක් මද කාලු. පුතේ 6ට එන්නේ ගොරකා කියන එක. ඔයාලා කියපු උත්තරේ හරි. කකා ගිය ලෙල්ල රස කර උයාලු. අද බෑ හැබැයි ඉතින් දෙල් පොතුත් උයනවා සමහරු ඈ. කකා ගිය අගන පපුව පලාගෙන කියන එතනින් තමයි මේ උත්තරේ හොයන්න පුළුවන් ගොරක කියලා. හරි. එහෙනම් ඒකත් හරි. 6ට ගොරක 8ට දෙල්. මේ ටීකා සීපද සමහර විට ඔයාලට කෑල්ලක් දීලා ටීකා සීපදයක් කියලා මේක මොන වර්ගයේ එකක්ද කියලා ලියන්න දෙයි. ටීකා සීපදයක් කියලා හොයාගන්න පුළුවන්. දැන් ටීකා සීපද කියන විදිය මම චුට්ටක් එදා කියලාත් පෙන්නුවා. ආයි කියන්න ඕනේ නෑ නේද? සර් චූටි කාලක් කියන්නේ. දැම්මයි පුතාලා ඉස්සර කාලේ ඉඳලා මිනිස්සු කවි කීවනේ. තමන්ගේ පාළුව, කාන්තිය, තනිකම, විරහව, වේදනාව, දුක ඒවා බෙදාගන්න කවි කීවා. හිතට එන කවියක් කීවා. ලියලියා හිටියේ නෑ ඔහෙ කවියක් කීවා. ඒ කියපු කවි අතර තිබුණා මෙන්න මේ ටීකා සීපද. දැන් ඔය ටීකා සීපද වලකින් තමා ඔය සින්දු කියන ගමන් පොඩි රැප් එකක් දාන්නේ. ඈ පොඩි රැප් යන්නේ අන්නේ රැප් එක නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ටීකා සීපද වලකින්. දැන් ඔය මිනිස්සු දාන රැප් එක යන්නේ මේ ටීකා සීපද වලින්. ඒක ආරම්භය එතන. හරිද? දැන් ඔය අර මේ දවස්වල ජනප්‍රියම ගීතය කියලා කියන්නේ මැනිකේ මගේ හිතේ. මැනිකේ මගේ හිතේ කියන ගීතේ. ඒකේ දැන් අර කොල්ලෙක් දානවනේ මැද්දෙන් පොඩි රැප් එකක්. මොකද්ද? අර මොකද්ද මගේ හිත මට්ටු මට පිස්සු කියන්නේ. මට ඒක හරියට මතක නෑ. අන්න ඒ වගේ කෑල්ලක් තමයි තියෙන්නේ. ටීකා සීපද එතකොට අර වගේ පිස්සු කියන කතාවක් නෙමෙයි. මේක පුතේ හරිම ලස්සනයි. මේවා දැන් කියන අයත් අඩුයි. මෙන්න මෙහෙම චුට්ටක් මං කාලයකට මෙහෙම කියන්නම්. තාලේ සර් ඉතින් හොඳටම කියන්න බෑ. නමුත් මේ විදිහට තමයි යන්නේ. බැන්දේ ගියා වැලක් හොයාගන්න කියා ඉද්දවැල් තිබෙන්නා පොටවැල් තිබෙන්නා නොඑක්වැල් තිබෙන්නා එයින් එකක් ගෙනල්ලා වෙලුවා තේම වෙලි 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 ඉත සිට දෙපා තුලට වෙලි කන්දේ ගියා මලක් හොයාගන්න කියා නාමල් තිබෙන්නා තපුමල් තිබෙන්නා පිච්චමල් තිබෙන්නා එයින් එකක් ගෙනල්ලා පැලැන්දා තේම මලේ මලේ මලී නුඹේ කොණ්ඩේ කියලා දැන් මේක ඇදලා කියන්නේ දැන් මම පුතාට තේරෙනවා ඇති නේද චුට්ටක් මේ වගේ වෙනස් වෙනවා මම ඇර කියන්නම් කජු වාරයක්ද කොස් වාරයක්ද දෙල් වාරයක්ද අඹරපුටම් වාරයක්ද මොන හත්පලාමක වාරයක්ද කියන්න මම දන්නේ නෑ වාරේ කුරුඳු අරගෙන මම යන කලට මෙව්වට ඉතින් කැමති විදිහට කෑ ගහලා කියන්නයි තියෙන්නේ. අලින් ගිය පාරක්ද කොටින් ගිය පාරක්ද මුවන් ගිය පාරක්ද ගෝනුන් ගිය පාරක්ද නයින් පොළොමින් පිපුරන් ගිය පාරක්ද මොන විදිහේ පාරක්ද කියන්න මම දන්නේ නෑ. ආරේ වැරදිලා ගියේ කටුගත් තොටට
රත්තරන් මාලයක්ද රිදී මාලයක්ද තඹ මාලයක්ද පිත්තල මාලයක්ද මුතුමැණික් වෛරෝලි බැඳුම් මාලයක්ද මොන කෙහෙල් මල් මාලයක්ද කියන්න මම දන්නේ නැහැ. මාලේ බැඳපු අඟනක් එයි එගොඩ සිට දැන් ඕක රැප් කැලේ යන්න ඕනේ. තාත්තගෙන් ආන ඒකමද්ද මුත්තගෙන් ආන ඒකමද්ද නත්තගෙන් ආන ඒකමද්ද පනත්තගෙන් ආන ඒකමද්ද කිත්තගෙන් කිරිකිත්තගෙන් කිරිකෑම් මුත්තගෙන් ආන ඒකමද්ද කියන්න මම දන්නේ නෑ. උරේ ඔරුව අන්න දැක්කද? ආයෙ වෙනස් වෙනවා. දැන් ඉතින් ওই විදිහට කියන යන්නයි තියෙන්නේ. ඔය වගේ තමයි පුතේ දැන් ඔය තියෙන රැප් ස්ටයිල් එක ආවේ. හරිනේ. ඊළඟට අපි ආයෙ නැවත යමු ප්‍රශ්න පත්‍රයේ පැත්තට. කන් දෙක බීරුණාද අහගෙන ඉඳලා? අර කට්ටියට කරන්ට් එක තමයි ඇවිල්ලා නැහැ වාගේ නේද? මේ ජනනි පුතේ ඔයාලට තියෙනවද කරන්ට් එක? නිපුණ කවිස්ක නිරෝෂන් ඔයාලට කරන්ට් එක තියෙනවද? සඳමිත් තියනවාද? නෑ සර්. නිරෝෂන්ලත් නෑලු. අපිටත් උදේ ගිහිල්ලා ආවේ. ජනනිලට තියෙනවද? හරි හරි. දැන් කරන්ට් එක නැති වුණොත් සර්වර්ගේ පන්තියත් නතර වෙනවා. දැන් රවුටර් එන්නේ Wi-Fi රවුටර් එන්නේ තියෙන්නේ. එක්කෝ ඒකට පවර් බැංක් එකක් හදා ගන්න ඕනේ. එහෙම ප්‍රශ්න තියෙනවා ඉතින්. හරි කමන්නේ. සර්ලට කරන්ට් එක තියනවද? ඈ පුතේ? කරන්ට් එක තියනවද? ඔව් මෙහෙ තියෙනවා. සර්ටත් කරන්ට් එක නැති වුණොත් මේ මීටින් එක කැන්සල් වෙනවා. ඇයි රවුටර් එකේ සිග්නල් එන්නේ? නෑ. හරි. අපි දෙක කොටසට යමු. ඔයාලා මෙන්න මේ කෙටි ප්‍රශ්න වලට මම උත්තර කියනකොට ඔයාලා කියලා තියෙනවත් අහනකොට උත්තර බලලා හරි දාගන්න. පළමු දෙවන හා තෙවන ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න. 1 2 3යි අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? 1 2 3යි අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒ 3 ලියලා ඒ 3ත් එක 5ක් වෙන්න නම් තව කීයකට ලියන්න ඕනද? දෙකකට. දෙකකට ලියන්න ඕනේ. හරි නේද? 1 2 3යි අනිවාර්යයි. තව සර් සේරම ලියුවා. හරි කමන්නේ. ඔක්කොම ලියවර කමන්නේ. දැන් විභාගෙට එහෙම ලියන්න එපා. මේවා පුරුදු වෙන්න ලියන හින්දා ඔක්කොටම උත්තර ලියවර කමන්නේ. මම පුතාලා විභාගෙට එහෙම ලියන්න එපා. අපරාධයක් වෙනවා. වෙලාව අපරාධය. හරි. බලමු. පහත සඳහන් ප්‍රශ්න වලට කෙටි පිළිතුරු සපයන්න. ඒ කියන්නේ කෙටියෙන් උත්තර ලියන්න තියෙන්නේ. බුදුගුණ අලංකාරයේ කෘතිය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද? කවුද ලියුවේ? ඈ ළමයි කවුද ලියුවේ? සචින්ද කවුද ලියුවේ? නිපුණ පුතේ කවුද ලියුවේ බුදුගුණ අලංකාරය? කවුරුත් මේකට උත්තර ලියුවේ නැද්ද? ජනනි පුතේ ලියුවේ නැද්ද? කවිස්ක, නිපුණ, නිරෝෂන්, සචින්ත, සඳමිත් ලියුවේ නැද්ද පුතේ උත්තර? මට පේන්නේ ලියලා නැහැ වගේ. ලියලා නැහැ වගේ මට පේන්නේ.
විදාගම මෛත්‍රී හිමි. ඔව් ඒක තමයි උත්තරය. වීදාගම මෛත්‍රිය හිමි. වීදාගම මෛත්‍රිය හිමි. පාඩමේ තියෙනවා පුතේ පාඩමක් මේක තියෙනවා. ඒ කවි ටික කියලා දෙනවා තාම. ඒ පාඩම කරලා නැහැ. කවි ටික කියලා දෙනවා. බුදුගුණ අලංකාරය. වීදාගම මෛත්‍රිය හිමි. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වන යුගය නම් කරන්න. යුගය සඳහන් කරන්න. ස්වර්ණමය යුගය මොකක්ද? කෝට්ටේ යුගය. කෝට්ටේ හරියට හරි. දැන් අනිත් ළමයි ඒක දන්නේ නැත්නම් පුතේ ඒව සඳහන් කරගන්න හොයලා ලියන්න ඕනේ. එකම තැන නම් පල්ලෙවි ඉන්න එපා. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කෝට්ටේ යුගය. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ අගනගරයේ වෙලා තිබු කාලේ නේද? ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කියන්නේ කෝට්ටේ යුගය. 3 පහත සඳහන් කවි දෙපදය අදාළ නාට්‍යයේ නම සඳහන් කරන්න බලමු. නාට්‍ය මොකද්ද කියලා ලියන්න තියෙන්නේ. එගොඩ මෙගොඩ ගම වට කළ පට්ටන්තර නැවතුණා ඉහළ පහළ සිත වට කොට මල්යායක් තීදුණා. මොන නාට්‍යයද තියෙන්නේ? මොන නාට්‍යයද තියෙන්නේ? සර් දෙවෙනි එකේ උත්තරේ මොකද්ද? දෙවෙනි එකේ පුතේ උත්තරේ කෝට්ටේ යුගය. කෝට්ටේ යුගය. තුන්වෙනි එක මට කියන්න නාට්‍යයේ නම මම දැන් එක එක්කෙනාගෙන් අහනවා ලියලා නැහැ වගේ මට පේන්නේ. නිරෝෂන් ලිව්වද? නිරෝෂන් මට උත්තරේ කියන්න තුන්වෙනි එකට. නිරෝෂන් ඒක ලියුවේ නැහැ. ඒක තමයි කට්ටියම සද්ද නැති වෙන්නේ ලියලා නැහැ මම දන්නවනේ. ලියලා නැහැ කියන්නේ පොත බලලා නැහැ. පොත බලලා නැහැ. දැන් මේ වාගේ එකක් පුතේ හොයාගන්නේ කොහොමද පෙළ පොතේ? නාට්‍යයක්. දැන් මේකේ නාට්‍යයේ නම කියලා මහල් දෙනවනේ. එහෙනම් ඔයාලට තියෙන නාට්‍ය මොකක්ද කියලා බලන්න. ඒ නාට්‍යයට අදාළ උත්තරේ හොයන්න. හරිද? නාට්‍ය මොකක්ද කියලා බලුවා. ඒ නාට්‍යයට අදාළ උත්තරේ හොයුවා. මොකක්ද නාට්‍ය? Hello. Good morning. ඔයාලා නම් ගත්තා මේ වැඩේ දෙකේ. ඒක තමයි. මට මේ විනාඩි 10ක් දෙනවද මම ගන්නම්. නෑ. හරි මං එන්නම් ගහ. මුසන්න පොතේ මොන නාට්‍යයද තියෙන්නේ? දැන් කොහොම ඉඳලා හරියන්නේ නැහැ උත්තර කියන්න ඕනේ. මට පේන්නේ මේක ලියලා නැහැ වගේ. මේකට උත්තර ලියලා නැහැ වගේ ඔයාලා. පොත බලලා මේකට උත්තර ටික ලියලා ඉවර කරන්න හරියට. දැන් මේ මෙහෙම අහද්දින් දැන් අනිත් සර්ගේ වෙන පන්තිලේ ළමයි කිව්ව ටක් ගාලා උත්තර කියන යනවා. දැන් ඔයාලා ලියලා නැහැ හොයලා නැහැ කියන්නේ. කම්මැලිකමට නම් ඉන්න එපා. ආයේ මට බයින්න තියන්න එපා පුතේ. වැඩ කරලා තියන්න ඕන. දැන් මේ මහලොකු වෙලාවක් යන්නේ නැහැ නේ. ඔයාලා දවසට පැය කීයක් ගත කරනවද? උදේ 6 ඉඳලා ආයෙ රෑ නිදා ගන්න වෙලාව වෙනකන් නිකම්ම හිතන්න. ඕකෙන් එක පැයක් අරගෙන මෙවට උත්තර හොයන්න බැරිද? උත්තර හොයන්න පුළුවන්. පොත පෙරළුවා නම් තියෙන නාට්‍ය මේ බැලුවා නම් මෙන්න මේ කෑල්ල හොයලා නාට්‍ය නම ලියන්න බැරිද? පුළුවන්. ඌමනාවක් නැතිකම. ඊළාලා පුරාංජිනානා නටා කියන
මට පුතේ පැහැදිලිවම ඇහුන්නේ නැහැ මොනවා හරි කැඩි කැඩි ඇහුනේ. නාට්‍යයේ නම මට කියන්නකෝ නාට්‍යයේ නම. නාට්‍යයේ නම ඒකනේ ඔයාලා දැන් මේකට උත්තර ලියලා නැහැ. කරුණා කරලා ඊළඟ දවසේ මම මේක අනිවාර්යෙන් කතා කරනවා සමාජයට පන්ති ඊළඟ මාසෙ ඉඳලා අපිට පවත් ගන්න පුළුවන් වෙයි. පේපර් මම අනිවාර්යෙන් බලනවා. මේවා ලියන්න ඕනේ. ලියන්න නැතුව පුතේ බෑනේ. උත්තර අපි සිංහල වලට ලකුණු 100ක් කිට්ටු වෙන්නම ගන්න එපේ. 100ක් අනිවාර්යෙන් ගන්න එපේ. එහෙම ගන්න මෙව්වට ඔව් පරාස නාට්‍ය. දැන් කියන්නේ ඉතින් දැන් කියන්නේ මේ මේවට උත්තර අහන ගමන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ප්‍රශ්න කීයක් තියෙනවද? ඒක ටක් ගාලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි මේක නාට්‍ය තියෙන්නේ ඉස්සලා කියන්නකො මට මේවට ලියලා තියෙන්නේ කියලා මම පුතාලා. නැත්තම් මං උත්තර කියන එකේ තේරුමක් නැහැනේ. සඳමිත් මේවට උත්තර ලියලා තියෙන්නේ. ඒක ලියලා නැහැ අනිත් ඔක්කොම ලියලා. හරි. ජනනි දුව මේවට ලියලා තියෙන්නේ පුතේ. අවිස්ක ලියලා තියෙන්නේ. තුන ලියුවේ නැහැ සර්. අනිත් ඒවා ලියලා තියෙන්නේ පුතේ. ඔව් සර්. නිපුණ රසායන පුතේ ලියලා තියෙන්නේ. නිපුණ රසායන මයික් එක ඔන් වෙන්නේ නැහැ වගේ. මොකද්ද කියන්නේ මට මැසේජ් එකක්වත් දාන්න පුතේ. නිරෝෂන් ලියලා තියෙන්නේ. සතින්ද ලියලා තියෙන්නේ. ඔව් සර්. හරි හරි. හරි. අපි මෙහෙම කරමු. දැනට ওই ප්‍රශ්න පත්‍රයේ ලියලා අඩුපාඩු තියන අය තව ලියන්න තියෙන අඩුපාඩු සම්පූර්ණ කරලාම අපි කතා කරමු. නැත්නම් මම උත්තර කියන එකේ තේරුමක් නැහැ. මේවට උත්තර හොයන්න ඕනේ ඔයාලා. උත්තර හොයන්න ඕනේ. මම ඒකට සම්පූර්ණ නිදහස දීලා තියෙනවනේ ඔයාලට. ගෙදරට වෙලා පොත පෙරලලා මේවට උත්තර හොයලා ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ නිසා මේක සම්පූර්ණ කරලා තියන්න මම එතනින් එහාට කතා කරන්නේ ඊට පස්සේ. මේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. හරිද? ඔක්කොටම උත්තර ලියන්න ඕනේ. ඒක තමන්ට තම සතුටක් හම්බ වෙනවා. මම 100 මට හම්බ වෙනවා නේද? හරිද? හරි. දැන් පුතේ අපි වෙන පාඩමකට යමුකෝ. වෙන පාඩමකට යමු. පාඩම කියන්නේ මේ ප්‍රශ්න ටිකක් තියෙනවා මම පුතාලට දෙන්න. ඒ ටික ලියාගෙන ඉන්නකෝ. ඒ ටික ලියාගෙන ඉන්න. හරි නේද? මෙන්න මේ ටික ලියන්නකෝ. ප්‍රශ්න ටිකක් පුතේ පොතේ ලියා ගන්න. සුදුසු ආඛ්‍යාත පද සුදුසු ආඛ්‍යාත පද වරහන් තුලින් තෝරා සුදුසු ආඛ්‍යාත පද වරහන් තුලින් තෝරා සුදුසු ආඛ්‍යාත පද වරහන් තුලින් තෝරා
සුදුසු ආඛ්‍යාත පද වරහන් තුලින් තෝරා පහත දැක්වෙන වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා යන්නේ. සම්පූර්ණ කරන්න. පහත දැක්වෙන වාක්‍ය සම්පූර්ණ කරන්න. වරහන් ඇතුලේ මම වචන ටික දෙනවා ආඛ්‍යාත ටික. වරහන් ඇතුලේ ලියා ගන්න. සර් ප්‍රශ්නෙටමද? ඔය දැන් ඕක ලියපු එකට පල්ලෙහා රූලෙන් පුතේ වරහන් ඇතුලේ ලියා ගන්න මේ දෙන්නේ උත්තර ටික. වරහන් ඇතුලේ දෙන්නේ මේ උත්තර ටික. ඔයාලා මේක ඇතුලෙන් තමයි හොයන්න ඕනේ. ඊළඟට මම වාක්‍ය ටික දෙන්නම්. දැන් අපි මේ පෙළ පොතේ ගොඩක් පාඩම් ඔය නාට්‍ය ගීත එහෙම කතා කරලා නැහැනේ. ඒවා ඊළඟ මාසය තුල කතා කරන්න ගන්නවා. එතකොට ඔයාලට ওই පේපර් ලියනකොට ගොඩක් අමතක වෙලා තියෙනවා මතක් වෙයි. හරි නේද? මම sorry වරහන් ඇතුලේ ලියන්න ගයන්නීය කමාද ලියන්න වෙති ගයන්නීය වෙති යන්නෙහු උදමි කමාද ලියන්න යන්නෙහු කමාවක් උදමි වන්නේහි පවත්වති පිළිපදිමු පිලි කියන්නේ පුතේ උපසර්ගයක් පිලි කියන්නේ ලයන්න මූර්ධද පිළිපදිමු අවසාන එක යයි කට්ටියට කරන්ට් එක ඇවිල්ලා වගේ යමාසතු ආවද කරන්ට් එක දැන් ඔයාලට අර කොටසක් බැරි වෙන්නේ නැති සර් එකේ වීඩියෝ එක දාන්නම් ඒක බලා ගන්න නිමාඩුව මටත් එනවාද? මම ඒක හැමෝටම බලන්න පුළුවන් විදිහට දාන්නම් ඔයාලා ලින්ක් එකක් දාන්නම් ඒකෙන් බලන්න එතකොට දැන් මේ කතා කරන්නේ ප්‍රශ්න පත්‍රය එකක් නෙමෙයි මේ වෙනම ප්‍රශ්න වගේක් සර් දෙන්නේ ඊළඟ මාසේ අපි පාඩම් ටිකක් කතා කරන වෙනම ඔය නාට්‍ය ගැන කවි ගීත ගැන දැන් බුදුගුණ අලංකාරය කාගේද කියලා කියා ගන්න බැරුව ගියානේ ළමයිට බුදුගුණ අලංකාරය විදාගම මෛත්‍රිය හිමියන්ගේ කියලා කියා ගන්න බැරුව ගියා ඒ නිසා ওই පාඩම් ටිකක් අපි කරන්න වෙනවා දැන් මේ දෙන්නේ සුදුසු ආඛ්‍යාත පද යොදා දැන් සම්පූර්ණ කරන්න වරහන් ඇතුලේ මම පද ටිකක් කීවා ඒ ටික ලියා ගන්න බැරි වෙන්නේ දැන් වාක්‍ය ටික ලියන්න කවන්නේ දැන් ජොයින් වුණ අය වාක්‍ය ටික ලියන්න අංක 1 වරහන් වහන්න අතරින් පල්ලෙහින් අංක 1 ලියන්න මම සැමදා දෙගුරුන් කියලා හිස්තැනක් දාන්න. සර් අර උඩින් වරහන් ඇතුලේ දුන්නේ වගේ කැමැති හරියන ආඛ්‍යාතය ඔතෙන් දාන්න. මම සැමදා දෙගුරුන් හිස්තැනක්. දැන්නම ඕනනම් දැන් නැහැ. ඒ හැටි අමාරුයි වන්නේ. අංක 2 අරුණ කියන්නේ ළමෙක් අරුණ දිනපතා පාසලට
හිස් තැන. අරුණ දිනපතා පාසලට හිස් තැන. අරුණ දිනපතා පාසලට හිස් තැන. තුන්වෙනි එක නුඹලා පෙරහැර නැරඹීමට හිස් තැන. නුඹලා පෙරහැර නැරඹීමට හිස් තැන. නුඹලා පෙරහැර නැරඹීමට හිස් තැන. හතරවෙනි එක අපි ගුරු උපදෙස් හිස් තැන. අපි ගුරු උපදෙස් හිස් තැන. අපි ගුරු උපදෙස් හිස් තැන. පහ කාන්තාවෝ අත්කම් ප්‍රදර්ශනයක්. කාන්තාවෝ අත්කම් ප්‍රදර්ශනයක්. කාන්තාවෝ අත්කම් ප්‍රදර්ශනයක්. කාන්තාවෝ අත්කම් ප්‍රදර්ශනයක් හිස් තැන. හය ඔව්හු කඹ ඇදීමේ තරඟයට. ඔව්හු කඹ ඇදීමේ තරඟයට. ඔව්හු කඹ ඇදීමේ තරඟයට සහභාගී. ඔව්හු කඹ ඇදීමේ තරඟයට සහභාගී හිස් තැන. අවසානයකට කලින් ඉද දැන් මෙතන 8 දෙනෙක් ඉන්නවනේ ජොයින් වෙලා පන්ති අපේ. මෙතන 8 දෙනෙක් ඉන්නවා. චාමර ඉන්නවා. චාමර ජොයින් වෙන්නේ නැත්තේ චාමරට සිග්නල් නැහැනේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒතර චාමරයි 9යි. තව යලින්දි හිටියා කීප දෙනෙක් හිටියා. ඒ අය පන්ති පටන් ගත්තා සමහරට එයි. 9 ඉඳලා චුට්ටක් එන්න අමාරුයි සිංහල. හරිද? 10 ඊටත් අමාරුයි. ඒ නිසා තව ඉස්සරහට යන්න කොහොමත් විශේෂ ටිකක් අමාරු වෙනවා. ඒක නිසා සම්බන්ධ වෙලා ඉන්න. ඒ වගේම අපි ටිකක් මේක වෙනස් විදිහකට මම පටන් ගත්තාම වෙන වැඩපිළිවෙලකට කරන්න යන්නේ. ඒකට ටිකක් ලැහැත් වෙලා ඉන්න. නුඹ අසරණයන්ට පිහිට නුඹ අසරණයන්ට පිහිට හිස් තැන. නුඹ අසරණයන්ට පිහිට හිස් තැන. නුඹ අසරණයන්ට පිහිට හිස් තැන. අවසානික උතන ඕතොමෝ මිහිරි ලෙස ගී හිස් තැන. ඕතොමෝ මිහිරි ලෙස ගී හිස් තැන. ඕනනම් ඔකෝයි කියාගෙන යන ගමන් උනත් පුරවන්න පුළුවන් ඔයාලට නේද? දැන් මං උඩින් දුන්නා ගයන්නීය වෙති යන්නෙහු උදමි වන්නේහි පවත්වති පිළිපදිමු යයි කියලා. ওই වචන ටික ආඛ්‍යාත වල දාන්නයි තියෙන්නේ. හරිම ලේසි. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. සුදුසු උක්ත පද යොදා
පහත දැක්වෙන වාක්‍ය සුදුසු උක්ත පද යොදා පහත දැක්වෙන වාක්‍ය සම්පූර්ණ කරන්න. මේකටත් අර වගේම උත්තර ටික දෙනව වරහන් ඇතුලේ. සුදුසු උක්ත පද යොදා පහත දැක්වෙන වාක්‍ය සම්පූර්ණ කරන්න. නැත්නම් පහත වාක්‍ය සම්පූර්ණ කරන්න. නැත්නම් හිස්තැන් සම්පූර්ණ කරන්න. හරි නේද? වරහන් ඇතුලේ ලියමු උත්තර ටික. උක්ත පද ටික දෙන්න මේ දාන්න ඕනේ. අම්මා. පළවෙනි එක අම්මා. කමාවක් වරහන් ඇතුලේ ලියන්නේ. සරත්. සරත්. කමාවක්. වෙලෙන්දෝ. 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 කමාවක්. ඔව්හු. 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 කමාවක්. නුඹ. 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 කමාවක්. මම. මම. කමාවක්. අපි. අපි. කමාවක්. නුඹලා වරහන් වහන්න. නුඹලා වරහන් වහන්න. නුඹලා. දැන් අපි වාක්‍ය ටික ලියමු. හැම එකේම මුලට හිස්තැන් එන්නේ. පළවෙනි එකේ ඉස්සෙල්ලා වාක්‍යක දාලා හිස්තැනක් දාගන්න. උක්ත පදේ දාගන්න හිස්තැනක් දාගන්න. හිස්තැන දාලා ලියන්න පන්තිය පිරිසිදු කළෙහු. 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 දෙවෙනි එක මුලින් හිස්තැනක් දාගන්න පුතේ අර වගේම කලින් වගේම හිස්තැන් ඇයි මුලින් දාන්නේ? ඕවා උක්ත පදනේ. වාක්‍ය මුලට එන්න ඕනේ. හිස්තැනක් දාලා ක්‍රීඩා තරගයට සහභාගී ඌවෙමු. ක්‍රීඩා තරගයට සහභාගී ඌවෙමු. ක්‍රීඩා තරගයට සහභාගී ඌවෙමු. ක්‍රීඩා තරගයට සහභාගී ඌවෙමු. හරි නේද? තුන්වෙනි එක මුලින්ම හිස්තැනක් කලින් වගේම සතුන්ට ආදරය කළෙහි. සතුන්ට ආදරය කළෙහි. කළෙහි. ලයන්න, ඒ කියන්නේ ලයන්න මූර්ධද කළෙහි. සතුන්ට ආදරය කළෙහි. ඊළඟ ප්‍රශ්නය මුලින් හිස්තැනක් දාමු. දාලා ලියන්න පෙරද. පෙර කියන එක පෙරද ගුණ නුවණ ඇති. පෙරද ගුණ නුවණ ඇති. පෙරද ගුණ නුවණ ඇති දරුවෙක් වූෙමි. දරුවෙක් වූෙමි. ඉතින් තමන් ගැන පොඩි පුරාජේරුවක් ඔකෙන් දාන්න තියෙන්නේ. පෙරද ගුණ නුවණ ඇති දරුවෙක් වූෙමි. මොකද්ද පුතේ එහෙනම් ඔය ඉස්සරහ දාන්න වාක්‍යයද? මේ සෝරි උක්තය. මොකද්ද? මම කියන එකනේ. හරිම ලේසි. ඒවා ලේසි ඒවා. ඊළඟ එක සති පොලෙහි මුලින් හිස්තැන දාන්න. සති පොලෙහි බඩු විකුණුවෝය. 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 අපි යමු ඊළඟ එකට. මුලින්ම හිස්තැන දාන්න. ඊළඟට ලියන්න
කතික තරංගයේ කතික කියද්දී මහ ප්‍රාණ තයන්න කතික මහ ප්‍රාණ තියන්න කතික තරංගයේ ශූරතාවය දිනාගත්තේය කතික තරංගයේ ශූරතාවය දිනාගත්තේය ඊළඟ අවසානයකට කලින් එක ලියමු විදේශයකින් මුලින් ඉස්සර දාන්න විදේශයකින් පැමිණි සංචාරකයෝ ඌහ විදේශයකින් පැමිණි සංචාරකයෝ ඌහ විදේශයකින් පැමිණි සංචාරකයෝ ඌහ අවසානයේක මුලින්ම ඉස්සන උදෑසනම මා අවදි කළාය ය කියන්නේ පුතේ නිපාතයක් අවදි කළාය කියද්දී නිපාත වෙන් කරලා ලියන්නේ ඒ නිසා හිතනක් කියලා ලියන්න එක කොටේ කළාය කියලා එකට ලියන්න එපා උදෑසනම මා අවදි කළාය උදෑසනම මා අවදි කළාය හරි නේද? ඔන්න ඕවට උත්තර පද අර වරහන් ඇතුලේ දුන්න උත්තරවලකින් ගැලපෙන විදිහට දාන්න ලේසි. ඊළඟ කාරණේ උත්තර ටික ලියලා තියන්න ඕනේ ඊළඟ දවසේ ඊළඟ සිකුරාදා පන්ති තියෙනවා සිකුරාදා කතා කරනකොට උත්තර ටික ලියලා තියෙන්න ඕනේ දෙවෙනි කොටතර ප්‍රශ්න පත්‍රය. ඒක තමන්ගේ හොඳට කියන්නේ. උත්තර ටික ලියලා තියෙනවා. ලියපුවයි ගොඩක් හොඳයි. අඩුපාඩු තියෙනවා පොත බලලා පීරලා කොහොම හරි හොයලා උත්තරේ හොයා ගන්න. හරිනේ? ඊට පස්සේ අපි ටට්ටක් ගාලා කතා කරන්න පුළුවන්. හරි. ප්‍රශ්න පත්‍ර බලන ඒවා ඔයාලා හරි දාන ඒවා මම කියන ඒවා හරි දාන කියන ඒවා ළඟ තියාගන්න. අපි දැන් ඊළඟ මාස පටන් ගත්තා කියන්නේ එහෙම වුණාම ප්‍රශ්න පත්‍ර ටික මම එකතු කරලා මට බලන්න තියෙන රචනා නම් ප්‍රශ්න බලලා ඒ උත්තර දාලා මේ ලකුණු දාලා අපහු දෙන්නම් ඈ. අර වගේම 1 2 3ක් තෝරමු. හරිනේ? දැන් ඕවගේ නම් තෝරන එක එක අතකට පාඩුයි මොකද ගෙදර ඉඳලා පොත් බලාගෙන ලියන්නේ. එන්නේ එහෙම හින්දා. එහෙනම් අද කරන්ට් එකක් ගියා ගොඩක් අය සම්බන්ධ වෙන්නත් බැරි වුණා. හරි ඒක මොකක් හරි කරගමු. එහෙනම් පුතේ අදට පන්ති නවත්තන්න. ගොඩක් ස්තුතියි අද දවසේ වෙන් කරලා සර් එක්ක සම්බන්ධ වුණාට. නේද? ඔයාලත් ඔය ගෙදර එක වැඩ තියෙද්දි තමයි දැන් ජනනීයම කිව්වා යා ගෙදරත් නෙමෙයිද ඉන්නේ. ඒ සිංහල පන්තියට සම්බන්ධ වුණා නේද? හොඳයි ගොඩක් හොඳයි ඈ. හරි එහෙම තමයි. ඒව අගය කරනවා. එහෙනම් අදට අපි නතර කරමු. මොනවා හරි තිබුණොත් ඒ WhatsApp එකට දාන්න, group එකට දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් සන්තෝෂයෙන් ගත කරන්න. ආයුබෝවන්. Hi, Bonze.